හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2023 සඳහා තමයි මේ පන්තිය කරන්නේ. ඒකට 2022 ළමයිට ඉන්න පුළුවන්. ඉතින් මේ ඉන්න බබාලා තමන්ගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න සම්පූර්ණ නොමිලේ ක්ලාස් එක. ඉතින් තාම රිසල්ට් ඇවිල්ලත් නැහැ O level. ඉතින් මම අද පයිතගරස් ප්‍රමේය කියන පාඩම තමයි පටන් ගන්න. ඉතින් ඔයාලා ඒ සඳහා පොතක්, පැන්සල්, පෑන්, මකන වගේ දේවල් ළඟට ටක් ගාලා ඇදලා ගන්න. හොඳයි. හැමෝම බලන්න බෝඩ් එක ඉස්සල්ලා. මම විශ්වාස කරනවා මෙතන 23 ලියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න, කියන්නේ O level ලියලා ඉන්න කීප දෙනෙක් ඇති කියලා හිතනවා. එහෙනම් මට විනාඩි 5ක් ඉස්සල්ලාම දෙන්න. මොකද තමන් බලාගෙන හිටියට මේ තාක්ෂණ වේදය තෝරගන්නවා කියලා තමුන් දන්නේ නැහැ මොකක්ද මේ තාක්ෂණ වේදය ඇතුලේ තියෙන්නේ කියලා. සරලව කියලා මම පාඩම පටන් ගන්නම්. හරිද? සරලව කියලා පාඩම පටන් ගන්නම්. මොකද මේ தත්ත්ව ඉවර වුණාට පස්සේ පුළුවන් ඔයාලට අදාළ පන්තිවලදී මේ සම්බන්ධව වැඩි විස්තර දැනගන්න. හරි? ඉතින් මම මෙහෙම ලියන්නකෝ ලේසි. ටෙක්නොලොජි. හරි? එතකොට 2015 න් පටන් ගත්ත අලුත් උසස් පෙළ විෂය නිර්දේශයක් තමයි ටෙක්නොලොජි කියලා කියන්නේ. හරි? එතකොට පළවෙනි දේ තමයි ටෙක්නොලොජි වලට ජොබ් මාකට් ඕන තරම් තියෙනවා. එහෙනම් ජොබ් මාකට් එකේ හොඳට ජොබ් තියෙනවා. එතකොට මේ වර්තමාන ලෝකය මේ ටෙක්නොලොජි පැත්තෙන් තමයි ගොඩක් වෙලාවට ඒ කියන්නේ තාක්ෂණයේ දියුණුව, එතකොට ඒ වගේ දේවල් මේ ටෙක්නොලොජි පැත්තත් එක්ක තමයි යන්නේ. ඉතින් උසස් පෙළ තාක්ෂණ වේදය හදාරනවා නම්, ඒ කියන්නේ ටෙක්නොලොජි හදාරනවා නම් එයාලා අනිවාර්යයෙන්ම ප්‍රධාන ස්ට්‍රීම් දෙකක් එයාට තෝරගන්න පුළුවන්. එකක් BST, අනිත් එක ET. BST ET. එතකොට මේක තමයි ප්‍රධානම ස්ට්‍රීම් දෙක. කියන්නේ බයෝ සිස්ටම් ටෙක්නොලොජි, කියන්නේ ජෛව පද්ධති තාක්ෂණ වේදය, ඒ වගේම ET ඉංජිනේරින් ටෙක්නොලොජි. එතකොට අනිවාර්යයෙන්ම මේ සබ්ජෙක්ට් දෙක කැමති කෙනෙක්ට මෙන්න ඒ කියන්නේ ඉංජිනේරු පැත්තට කැමති අය ET, ජෛව පද්ධති පැත්තට කැමති කට්ටියට BST තෝරගන්න පුළුවන්. එතකොට අනිවාර්යයෙන්ම මේ දෙක තෝරගන්න කෙනෙක් SFT, ඒ කියන්නේ Science for Technology කියන කලවම් මැල්ලුම කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේ සබ්ජෙක්ට් එක අනිවාර්යයෙන්ම කරන්න වෙනවා. ඒක තමයි මේ ඔයාලා ඉගෙන ගන්න යන්නේ. ඊට අමතරව ඒ කියන්නේ තුන්වන කාණ්ඩයේ විෂයක් හැටියට බහුතර දෙනා තෝරගන්න සබ්ජෙක්ට් තියෙනවා. ගොඩක් තියෙන තෝරගන්න. එහෙනම් සාමාන්‍ය මේ පැත්තේ වුණත් බහුතර දෙනා තෝරගන්න සබ්ජෙක්ට් කීපයක් තියෙනවා. ඒ ටික මම දාන්නම්. සමහර අය ඇග්‍රි සයන්ස් තෝරගන්න, ඒ කියන්නේ කෘෂිකර්මය තෝරගන්න පුළුවන්. තව කාට හරි ICT තෝරගන්න පුළුවන්, ඉන්ෆර්මේෂන් කමියුනිකේෂන් ටෙක්නොලොජි. එතකොට ජියෝග්‍රෆි, ඒ කියන්නේ භූගෝල විද්‍යාව තෝරගන්න පුළුවන්. හරි? ඕක තමයි දැනට ප්‍රධාන වශයෙන්ම යන විෂයන් තුන තෝරගන්න. ගොඩක් ළමයි අනිවාර්යයෙන්ම තුන්වෙනි කාණ්ඩේ විෂයන් හැටියට මේ විෂයන් තුන තමයි බොහෝ විට තෝරගන්නේ. ඊට අමතරව තව තියෙනවා උසස් ගණිතය, එතකොට accounts, ඒ කියන්නේ ගිණුම්කරණය, BS business study,
එතකොට සෞන්දර්ය විෂයක් ඔය වගේ මොනවා හරි විෂයක් තෝරගන්න ළමයිනුත් ඉන්නවා. හැබැයි මේ වගේ විෂයක් තෝරගන්න එකේ වටිනාකම අනිත් විෂයන් තෝරගන්නට වඩා තියෙනවා. ඉතින් තමන්ගේ තෝරා ගැනීම තමන් ඉස්කෝලේ යන්න පටන් ගත්තට පස්සේ තමන්ට තෝරගන්න පුළුවන්. හැබැයි මොනවා වුණත් මේ විෂය අනිවාර්යෙන් කරනවා කවුරුණත්. එතකොට මේ විෂයේ මේ SFT Science for Technology තාක්ෂණ විද්‍යා විද්‍යාව කියන එක වල අනිවාර්යෙන්ම maths පාඩම් කීපයක් තියෙනවා. හරි? ගණිත පාඩම් කීපයක් තියෙනවා. කියන්නේ 6ක් විතර තියෙනවා ඉගෙන ගන්න. ඊළඟට බයොලොජි කියන්නේ ජීව විද්‍යා පාඩම් 10ක් විතර තියෙනවා. ඒ ලොකු පාඩම් 10ක් නෙමෙයි කෙටි පාඩම් 10ක් විතර. මම ඒ කියන්නේ ඇත්තටම 10ක් තියෙනවා කියන්නේ බෑ 3ක් 4ක් කියලා ඒලා සලකන්නේ. ඒක මම කෑලි 10කට කරලා උගන්වනවා. එතකොට කෙමිස්ට්‍රි රසායන විද්‍යාව පාඩම් 6ක් විතර වගේ වෙන්න තියෙනවා. තාප රසායනය, චාලක රසායනය, කර්මාන්ත පරිසර ස්වභාව 6ක් විතර තියෙනවා. ඊළඟට IT පාඩම් 4ක් තියෙනවා. ෆිසික්ස් පාඩම් මම හිතන්නේ මිනුම් බලය, තාපය, භ්‍රමණ චලිතය, එතකොට කාර්ය ශක්තිය ජවය, එතකොට පදාර්ථයේ ගුණ, විද්‍යුතය හා චුම්බක ක්ෂේත්‍ර, එතකොට තරල යාන්ත්‍ර විද්‍යාව, එතකොට පාඩම් 8ක් විතර වගේ සෙට් වෙනවා. 8ක් විතර වගේ 8ක් මම මතකයි 8ක් විතර වගේ එතකොට කොච්චර එතකොට මීට වැඩි තියෙනවා. හරි ගැටලුවක් නැහැ උනාට. එතකොට මෙන්න මේ ටික ඉගෙන ගන්න සිද්ධ වෙනවා. එතකොට ඒ අතර ෆිසික්ස් මෙයා තමයි මෙතන සෙල්ලම දාන්නේ සබ්ජෙක්ට් එකේ. හරිද? මම ඔයාලට කියන්නේ මිනුම් උපකරණ පාඩමේ සිට භෞතික විද්‍යා පාඩම් ඉගෙන ගන්නකොට ඉතා අවධානයෙන් අවබෝධයෙන් ඉගෙන ගන්න ඕනේ. මේ පාඩම් වලට කොට දාගත්තොත් ඔයාලා සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. හරි ඒ නිසා මේක අතාරින්න හදන්න එපා. භෞතික විද්‍යා පාඩම් ටික හොඳට කොට දාගත්තොත් මේවා අවුලක්ම වෙන්නේ නැහැ. හරි. ඉතින් කැමති කෙනෙක්ට මේක පොඩි ෂෝට් නෝට් එකක් දාගන්න පුළුවන් මේ කොලේ එක. මම ලියා ගන්න කියන්නේ. දැන් ස්ක්‍රීන්ෂොට් එකක් එහෙම ගහගෙන පස්සේ අවුල් ලියා ගන්න. එතකොට මම අද කතා කරන්න මේ ආරම්භය දෙන්න යන්නේ ගණිතයේ පාඩම් 6න් පළවෙනි ගණිතයේ පාඩම පයිතගොරස් සම්බන්ධය කියන යුනිට් එක තමයි මම කරන්න යන්නේ. හරි. ඒකට මේක සම්පූර්ණව නොමිලේ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් යාළුවෝ සම්බන්ධ වෙන්න කියන්නේ නොමිලේ 22 අයටත් අවුලක් නැහැ. 21 අයට නම් ඒකට අවුලක් නැහැ. උනට පොඩි අලුත් වීමක් තියෙනවා. ඒ අලුත් වීම නිසා ඔයාලා අනිවාර්යයෙන්ම පොඩි ගැටලු සහගත තත්ත්වයක් උදා වෙනවා. හරි. ඉතින් ඒක ගැටලුවක් නැහැ. කැමති අය සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් බලාපොරොත්තු වෙන යාළුවන්ට ෂෙයා කරන්න සම්පූර්ණම නොමිලේ. හරි. නොමිලේ. අපි ඒක කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. එහෙනම් ඔයාලගේ පොත අරගෙන දාන්න පයිතගොරස් සම්බන්ධය දාගන්න. පයිතගොරස් සම්බන්ධය පයිතගොරස් සම්බන්ධය
හොඳයි. පයිතගරස් සම්බන්ධය. හරි. මේ පාඩම ඇත්තටම කිසිදු රූප සටහනක් පෑනෙන් නම් අඳින්න එපා, පැන්සලෙන් අඳින්න. රූප සටහන පෑනෙන් ඇඳලා කිසිම දෙයක් පෑනෙන් ලකුණු කරන්නත් එපා, සියල්ලම පැන්සලෙන්. හරි. ඒ නිසා මම තරයේ ඔයාලට කියනවා. හරි. හොඳයි. දැන් මේ පයිතගරස් සම්බන්ධය කියන පාඩම ආරම්භ කරන්න කලින් ඒ ගැන චුට්ටක් ඔයාලා දැනගන්න ඕනේ. හරි. හොඳයි. ඇත්තටම මේ පයිතගරස් සම්බන්ධය කියන කාරණාව මේ අදක ඊයක අවුරුදු මේ අඩුතරත් අවුරුදු 100කට එහා අතීතයේදී හොයාගත්තේකුත් නෙමෙයි, ඊටත් එහා පැරණි සම්බන්ධතාවයක්. ඒ කියන්නේ හොයාගත්ත පැරණි සම්බන්ධතාවයක්. එතකොට මේ පාඩමේදී මෙන්න මේ වගේ අහිංසක ඍජුකෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාවය විදහා දක්වන සම්බන්ධයක් තමයි මේ පයිතගරස් සම්බන්ධය කියලා කියන්නේ. කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාවය. ඒ වගේම මතක ඇති 6 වසරේ ඉඳන් කියලා දෙනවා මේ ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට ඉදිරියෙන් තියෙන පාදයට නමක් දානවා කර්ණය කියලා. හොඳයි. ඇත්තටම මේ සිස්ටම් එක හොයාගත්තේ පයිතගරස් කියන විද්‍යාඥයා. මේ පාද අතර ඍජුකෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධය හොයාගත්තේ පයිතගරස් කියන විද්‍යාඥයා. හරි. එතකොට ඒක තමයි මේ තවත් දුරට ඇවිල්ලා තියෙන ගණන් සෑහෙන්න මෙයාගේ සම්බන්ධතාවය නිසා අපිට විසඳා ගැනීමේ හොඳ හැකියාවක් තියෙනවා. හරි. ඉතින් ඇත්තටම මේක මේ පයිතගරස් විද්‍යාඥයා හොයාගන්න කලින් සාක්ෂි තියෙනවා. චීන ජාතිකයෝ, ඉන්දියානු ජාතිකයෝ සහ බැබිලෝනියානු ජාතිකයෝ විසින් මේ සම්බන්ධතාවය පාවිච්චි කරලා තියෙනවා කියලා හොයාගන්න තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ලිඛිත සාක්ෂි ඇතුව මේකේ පියා විදිහට අපි සලකන්න වෙන්නේ පයිතගරස් කියන විද්‍යාඥයව. හරි. හොඳයි. යටින් තරු ලකුණක් දාලා මෙන්න මෙහෙම ලියන්න. පයිතගරස් සම්බන්ධයෙන් මේ යටින් තරුවක් දාලා ලියන්න. ඍජුකෝණී ත්‍රිකෝණයක ලියන්න. ඍජුකෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාවයක් කියලා ගමු. සම්බන්ධතාවයක් ඍජුකෝණී ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාවයක් පයිතගරස් සම්බන්ධය ඇසුරෙන් හඳුන්වා දී ඇත. හරි.
ඊළඟට අනුමාත්‍රිකාව දාමු ආයමත් පයිතගොරස් සම්බන්ධය ආයමත් අනුමාත්‍රිකාව පයිතගොරස් සම්බන්ධය හොඳයි මේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක් අත වශයෙන්ම කිව්වොත් මේ පයිතගොරස් ලොක්කා හොයාගත්තේ මෙන්න මේ වගේ කතාවක්. ඕම් බලන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයක මේ කර්ණය මත ඇඳී සමචතුරස්‍රයේ වර්ගඵලය ඕම් බලන්න කර්ණය මත ඇති මොකක්ද සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇඳී සමචතුරස්‍රයන් වල වර්ගඵලයන් වල එකතුවට සමානයි කියලා තමයි හොයාගත්තේ. ඒ කියන්නේ මෙන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයේ මේ කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය මෙන්න මේ ඉතිරි පාද දෙකේ වර්ගඵලයන් වල එකතුවට සමානයි කියලා තමයි හොයාගන්නේ. එතකොට මෙයාගේ වර්ගඵලයේ වර්ග මීටර 100ක් වුණොත් මේ දෙකේ එකතුවක් වර්ග මීටර 100යි. දැන් සාමාන්‍ය වර්ගඵලයට ඉංග්‍රීසියෙන් කියන්නේ ඒරියා කියලා. ඒ හින්දා මම කැපිටල් A දැම්මේ. එතකොට මට මෙතන ලියන්න පුළුවන් A1 සමානයි A2 ධන A3 A1 සමානයි A2 ධන A3 හරි හොඳයි එතකොට ඕක තමයි පයිතගොරස් සම්බන්ධයෙන් කියලා තියෙන්නේ හරි ඉතින් මම මෙතන දානවා A මෙතන B C ඒ වගේම මේ පාදයේ දිග මම දාන්නම්කො සිම්පල් A කියලා මේ පාදයේ දිග දාන්නම්කො මම සිම්පල් B කියලා එහෙම නැත්නම් ඒ මුන්නේ හරි පයිතගොරස් සම්බන්ධය කියලා මාතෘකාව ලිව්වනේ අනුමාතෘකාව ඊට යටින් මෙන්න මෙහෙම ලියමු ලියන්න ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇඳී සමචතුරස්‍රී වර්ගඵලය 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 ඉතිරි පාද දෙක මත ඇඳී සමචතුරස්‍රයේ ඉතිරි පාද දෙක මත ඇඳී සමචතුරස්‍ර වල කියලා ගන්න. ඉතිරි පාද දෙක මත ඇඳී සමචතුරස්‍ර වල වර්ගඵලයන්හි ඓක්‍යයට සමාන වේ ඓක්‍ය කියන්නේ එකතුව ඓක්‍යයට සමාන වේ ඓක්‍යයට සමාන වේ ලස්සනට කොටු කරගන්න එක
ගණන් ගොඩාක් හදනවා. හරි. දැන් මේ බලන්න එක් කොටු කරගන්න අතරතුර මෙන්න මේ පාදෙට මේ පාද හතරම මොකද වෙන්නේ? සමානයි. තුනම සමානයි. ඒ වගේම එතකොට සමචතුරස්‍රයක් වෙන්නේ. එතකොට මේ පාදෙට මෙන්න මේ පාද තුනම සමානයි. එතකොට තමයි ඒක සමචතුරස්‍රයක් වෙන්නේ. මේ පාදයට මෙන්න මේ පාද තුන මොකද වෙන්නේ? සමානයි. හරි. එතකොට ආයමත් කියනවා ත්‍රිජ්‍යකෝණී ත්‍රිකෝණයක කර්ණය මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලයන්හි එකතුවට මොකද වෙන්නේ? සමානයි. හරි. එහෙනම් මේ රූප සටහන ඇඳගමු ලස්සනට. මේ රූප සටහන ලස්සනට ඇඳගන්න පැන්සලෙන් ඉක්මන් කරමු. ඉක්මන් කරලා ඇඳගන්න ලස්සනට. මේ ක්ලාස් එක නොමිලේ කරන්නේ මේ ඔන්ලයින් ක්ලාස් එක සාමාන්‍ය විදිහට පටන් ගන්නකම් සම්පූර්ණයෙන්ම නොමිලේ කරන්නේ. ඒ නිසා නොමිලේ දෙන දෙයක් නේ. පුළුවන් අය හැකි අය ඒ දැනුම ගන්න තමන්ගේ විභාගේ ජය ගන්න උදව්වක් කරගන්න. 21 අයට නම් ඉතින් බේරුමක් නැහැ. ඉරිදක් තියෙනවා, අඟහරුවාදක් තියෙනවා.
say mute. sorry කරන්ට් එක ගිහිල්ලා ආවා ඒකයි සිද්ධ වුනේ හරි පයිතගරස් සම්බන්ධයට අනුව පයිතගරස් සම්බන්ධයට අනුව බලන්න දැන් මේ කර්ණයේ දැන් මේ බලන්න මෙයාගේ වර්ගඵලය කියන්නේ ඔයාලා හොඳටම දන්නවා සමචතුරස්‍රයක එක පාදයක දිග අනෙක් පාදයේ දිගින් මොනා කරා නම් හරිද වැඩි කරා නම් හරි එකම පාදයේනේ දැන් මෙයා සිම්පල් a නම් මෙයාත් සිම්පල් a එතකොට මට මෙයාගේ වර්ගඵලය ගන්න පුළුවන් a වැඩි කිරීම a ඉතින් a වැඩි කිරීම a කියන්නේ a වර්ගයටනේ ඒ කියන්නේ අපිට මේ සමචතුරස්‍රය ඇඳ මේ වර්ගඵලයන් හොයන්න ඕනේ මේ කර්ණපාදයේ වර්ගය ගත්තා නම් හරි කර්ණපාදයේ මොකක් ගත්තා නම් හරිද වර්ගය එහෙනම් මට ලියන්න පුළුවන් AC වර්ගය ඒ වගේම මට මෙන්න මේ පාදයේ වර්ගය ගන්න පුළුවන් කියන්නේ මේ සමචතුරස්‍රයේ වර්ගඵලය මට ගන්න පුළුවන් මේ පාදයේ වර්ග කරෝතින් ඒ කියන්නේ AB වර්ගය ඊළඟට මට පුළුවන් BC පාදය එයාගේ වර්ගය ගත්තොත් මට එන්නේ මෙන්න මෙයාගේ වර්ගඵලය. ඉතින් BC පාදයේ වර්ගය ගත්තොත් හරි. BC වර්ගය. AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. මේ දෙක මාරු වුණාට කමන්නේ. මතක තියාගන්න පයිතගරස් සම්බන්ධයේ අනිවාර්යෙන්ම කර්ණීය වර්ගය සමානයි කියලා හදලා ගන්න ඕනි. මිසක් මේ පාදවල වර්ග වලට සමාන කරන්න යන්න එපා. ඒ කියන්නේ කර්ණීය වර්ගය සමානයි කියලා ගන්න. මේවා මේ 9 වසරේ 7 වසරේ 8 වසරේ ඉඳන් උගන්වන ඒවා තමයි. ඒ වුණාට උසස් පෙළ සඳහා මේ වගේ අස්සක් මුල්ලක් නැරම ඔයාලා ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේක ලියලා කොටු කරගන්න. ලියලා කොටු කරගන්න. ඉක්මන් කරගන්න. කොටු කරගන්න. කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. මතක තියාගන්න ඔයාලට කැල්කියුලේටරයක් පාවිච්චි කරන්න පුළුවන්. එහෙමයි කියලා හැම ගණිත කර්මයක්ම සුළු කරන්න යන්න එපා කැල්කියුලේටරෙන්. ඔයාලගේ මොලේ පල්ලහැට එනවා. ඒ කියන්නේ හිතන එක අඩු වෙනවා. එහෙම වුණොත් මේක මාන විදිහට අවාසියක්. මොකද 2015 16 17 වගේ අවුරුදු වල කැල්කියුලේටර් පාවිච්චි කරන්න දුන්නේ හිතින්මයි සුළු කරන්න තියෙන්නේ. මේ පාර කැල්කියුලේටර් දීලා තියෙනවා. හරිද? ඒක මේ වාසියක් නෙමෙයි ඇත්තටම අවාසියක්. මොකද ඔයාලා හිතන පරාසය අඩු වෙන එකයි වෙන්නේ. හරි? ඒ නිසා හැකිතාක් සුළු කරලා අවසන් පිළිතුර පමණක් සුළු කරලා ගන්න කැල්කියුලේටර් පාවිච්චි කරන එක තමයි හොඳම විකල්පය. ඒ කියන්නේ සුළු කරගෙන එනවා. සුළු කරගෙන ඇවිල්ලා අවසාන පිළිතුර ලබා ගැනීම සඳහා පමණක් කැල්කියුලේටර් පාවිච්චි කරන්න මතක තියාගන්න ඕනේ. හැම කෙහෙල් මලක්ම කැල්ලකින් සුළු කරන්න ගියොත් අනේ පව් ඔයාලා. හරි. දැන් මේ 21 අයටත් දැන් මෙහෙමයි 21 අයට මේකේ අලුත් කොටසක් තියෙනවා. ඒක දැනගෙන ඉන්න එක හොඳයි. මොකද 21 කියන්නේ පරණ සිලබස් එකක් කියලා සලකන්න බෑ. ඒ නිසා මේ ගණිත කොටස් වල තියෙන අලුත් කොටසත් එයාලා ඉගෙන ගන්න එක තමයි වඩාත්ම
හොඳම දේ. මොකද ඊළඟට අසරණ වෙන්නේ එතනදී. ඒ හින්දා ගණන් හදන ගමන් ඒ සියල්ලම කේන්ද්‍ර කරන්න ඕනේ. හොඳයි. උදාහරණ 1 උදාහරණ 1 උදාහරණ 1 AB පාදයේ දිග සොයන්න AB පාදයේ දිග සොයන්න පැන්සලෙන් ඇඳ ගන්න පැන්සලෙන් ඇඳ ගන්න බලමු හදන්න බලන්න විනාඩියක් දෙකක් දෙන්නම් තනියම හදන්න හැබැයි ගාන හදන එකම නෙමේ එක ලකුණක්වත් අහිමි කරගන්නේ නැතුව ගාන හදන්න ඕනේ කල්පනා කරලා පුළුවන් උපරිමයෙන් හදන්න බලන්න විනාඩියක් දෙන්න ඔයාලා අමාරුම දේ කියලා දෙන්නම් ගාන පටන් ගන්න කලින් මේකට පයිතගරස්නේ දාන්න යන්නේ ලියන්න ඕනේ සුද්ධ සිංහලෙන් ABC ත්‍රිකෝණයට පයිතගරස් කියලා ලියන්න ඕනේ. එතකොට දන්නවා මේ ළමයා ABC ත්‍රිකෝණයට පයිතගරස් තමයි දාන්න යන්නේ කියලා. කොහොම කරලා පටන් ගන්න ඕනේ. හොඳයි. පටන් සෝරි මේ කරන්ට් එක ආයෙ ගිහිල්ලා ආවා. ඒකයි උනේ. තව කී පාරක් කරන්ට් එක ගිහින් එයිද දන්නේ. හරි මම හදනවා ගාන. මම ගාන හදනවා. බලන්න පුළුවන් තරම් අවමෙන් කැල්කියුලේටර් පාවිච්චි කරන්න බලන්න. පයිතගරස් ලෝක කිව්වේ කර්ණයේ මෙහෙම පයිතගරස් ලෝක කිව්වේ කර්ණයේ මත ඇති සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි ඉතිරි පාද දෙක මත ඇති සමචතුරස්‍රවල වර්ගඵලයන්හි එකතුවට. ඒත් අපි හදා ගන්නවා කර්ණයේ වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව කියලා. ඉතින් මට ලියන්න පුළුවන් AB වර්ගය සමානයි AC වර්ගය ධන BC වර්ගය AB තමයි හොයන්න ඕනේ AB වර්ගය සමානයි AC වර්ගය කො AC මේ ඉන්නේ 8යි 8 වර්ගය 8 වර්ගය ධන BC මේ ඉන්නේ ඉතින් 15යි 15 වර්ගය AB වර්ගය සමානයි 8 වර්ගය 64යි 15 වර්ගය 225යි AB වර්ගය සමානයි 64යි 225යි කීයද 289යි AB වර්ගය සමානයි නෑ AB සමානයි වර්ගය එහා පැත්තට දාන්න වර්ගය එහා පැත්තට දානකොට වර්ගමූලය වෙනවා AB සමානයි මං හිතන්නේ
289 වර්ගමූලයක් තියෙනවා 17යි උත්තරේ 17යි. හැබැයි පොඩි දෙයක් මම කියන්නම්. මම දැන් හිතන්න එපා ගිය අවුරුදු වල වෙනස් විදිහට කියන්නේ. ඇයි මේ අවුරුදු වල මෙහෙම ඇත්ත කතාව තමයි වර්ගයේ එහා පැත්තට යනකොට වර්ගමූලයේ බව ඇත්ත. ඒ වුණාට මෙන්න මෙතනට ධන හෝරින කියන එක දාන්න. මොකද්ද? ධන හෝරින කියන එක දාන්න ඕනේ. තේරුණාද? ධන හෝරින කියන එක දාන්න ඕන. ඒ වගේම මෙතන ධන හෝරින කියලා එනවා. ඒ ඇයි? 17 වරක් 17 17 වරක් 17 289යි. ඒ වගේම ඍණ 17 වරක් ඍණ 17ක් කීයද? 289ම තමයි. 289ම තමයි. ඉතින් මේ 17 ඍණ 17ක් වෙන්නත් පුළුවන් ධන 17ක් වෙන්නත් පුළුවන්. තේරුණාද? ඍණ 17ක් වෙන්නත් පුළුවන් ධන 17ක් වෙන්නත් පුළුවන්. වර්ගයක් එහා පැත්තට යනකොට වර්ගමූල වෙනකොට මේ වගේ ගණන් වලදී ඉස්සරහට ධන ඍණ කියන එක දාන්න. මොකද එන උත්තරේ ධනාගයක් වෙන්නත් පුළුවන් ඍණාගයක් වෙන්නත් පුළුවන්. එන ඔක තමයි උත්තරේ. අවුරුද්දට 17 අරගෙන තියනවා නම් ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. ඒ වුණාට 100%ක්ම නිවැරදි කතාව තමයි මේක. ලියාගමු අඩුපාඩු තියන අය හදාගන්න. අඩුපාඩු තියන අය හදාගන්න. සම්පූර්ණ දිග බෝඩ් ඒ කියන්නේ බෝඩ් එක සම්පූර්ණ බෝඩ් එකම මේක ફોකස් කරන්න අමාරුයි. එතකොට අපැහැදිලි. ඒකයි මෙහෙම කරලා තියෙන්නේ. හරිනේ? හරි. ඉන්න අවසාන පිළිතුර දැන් ඔයාලට තේරෙනවා දැන් මෙහෙම දැම්මට පාදයක දිග අපිට ඒ කියන්නේ දිගක් මනින්න පුළුවන් ඍණාගයන් වලින් දිගක් මනින්න බෑ ඍණාගයන් වලින් ඒ නිසා දිග ඒ කියන්නේ දිගක් අනිවාර්යයෙන්ම ධන උත්තරයක් වෙන්න ඕන. එහෙනම් මම ලියනවා දිගක් ඍණ අගයක් විය නොහැකි බැවින් AB සමානයි සෙන්ටිමීටර් 17යි කියලා අපිට ලියන්න පුළුවන්. ඒක කවුරු හරි මෙතනින්ම 17 අරන් තියලා ගැටලුවක් නැහැ. හරිද? ගැටලුවක් නැහැ. මේ තමයි 100%ක් නිවැරදිම උත්තරේ. හරි? ඒ කියන්නේ දිගක් කවදාකවත් ඍණාගයක් වෙන්න බෑ. ධනාගයක් වෙන්න. ඉතින් අපි ඒක ලියනවා. දිගක් ඍණාගයක් විය නොහැකි බැවින් AB සමානයි සෙන්ටිමීටර් 17යි. කොහොම තමයි අවසන් වෙන්නේ. හොඳයි. උදාහරණ number 2 උදාහරණ number 2 පැන්සලෙන් අඳින ලස්සනට උදාහරණ දෙක තියෙනවානේ PQ හි දිග සොයන්න PQ හි දිග සොයන්න මේ රූප සටහන
මෙන්න රූප සටහන හරි. ඔය 22 අය මම ක්ලාස් හිටපු කට්ටිය පරණ ටියුට් අරන් උත්තර බලන්න හදන්න එපා. තනියම හදන්න. උත්තර බලන්න හදනවා නම් ඒක මහා බොම් ක්‍රියාවක් වෙනවා. හරි තනියම උත්සාහ කරන්න. PQ මෙන්න මේ දිග අහන්නේ. හරි මේ දත්ත ටික තමයි දීලා තියෙන්නේ. හදමු ගාන බලන්න. හරි. උපසටහන ඇඳගෙන හදන්න බලන්න. ඉක්මන් කරන්න. හදන්න පටන් ගන්න.
හදලා ඉවරද? හොඳයි. මම හදනවා ගාන. මම හදන්නම් ගාන. මම ආයෙත් මතක් කරනවා 23 බබාලට බ්‍රහස්පතින්දා උදේ යාළගේ යාළුවන්ට කියන්න නොමිලේනි ක්ලාස් එක තියෙන්නේ බලන්න 22 අයට ඉරිදක් තියෙනවා අඟහරුවාදක් තියෙනවා බදාදක් තියෙනවා කැමති නම් බ්‍රහස්පතින්දා සෙට් වෙන්නත් පුළුවන් 21 අයටත් එමමයි මොකද 21 අයව අතාරින්න බෑ මේ මාස දෙක තුනට ඒකයි මෙච්චර ගොඩක් පන්ති දාලා ඉරිදා පේපර් ක්ලාස් එක අඟහරුවාදා බදාදා ඒ වගේම මේ ක්ලාස් එකක් දාන්න එක හේතුවක් තමයි 21 අයට මොකද යා ගොඩ යන්න ඕනේ. පවුනේ. හොඳයි. PQ හොයන්න ඕනනේ. මං ඉස්සල්ලාම මෙයාව හොයාගන්න කලින් මේ පාදේ දන්නවා මේ පාදේ දන්නේ. එතකොට මෙයාව හොයන්න බෑ. හැබැයි මේ ත්‍රිකෝණේ මෙයාව දන්නවා මෙයාව හොයාගත්තා නම් හරි. එහෙනම් PSR ත්‍රිකෝණයට Pythagoras කර්ණයේ වර්ගය සමානයි ත්‍රිපාද දෙකේ වර්ගවල එකතු. ඒ කියන්නේ 25 වර්ගය සමානයි. එහෙම දැම්මට කමක් නැහැ අර සංකේතන කමක් නැහැ. 25 වර්ගය සමානයි 7 වර්ගය ධන මෙන්න මෙයා PS වර්ගය PS වර්ගය 25 වර්ගය මං හිතන්නේ 625ක් විතර වගේ වෙනවා. 7 වර්ගය 49යි. ධන 49 මෙහා පැත්තට දාන්න ඍණ වෙනවා. ධන 49 මේ පැත්තට දාන්න ඍණ වෙනවා. ඍණ 625න් 49ක් අඩු කරොත් මං හිතන්නේ 576ක් වගේ. තනින් අතර කරන්න මේ අපේ ඩෙස්ටිනේෂන් එක නෙමෙයි කියන්නේ මේක අපේ අවසන් පිළිතුර නෙමෙයි. මාට මෙතනින් අතර කරගත්තාම ඇති. එහෙනම් මං වහාම ක්‍රියාත්මක කරන පරිදි PSQ ත්‍රිකෝණයට Pythagoras දානවා. PSQ ත්‍රිකෝණයට Pythagoras දානවා. හරි. ඒක මට ලියන්න පුළුවන් PQ වර්ගය සමානයි PS වර්ගය ධන මේක කෙලිම ඉලක්කම දීලා තියෙන හින්දා 8 වර්ගය දානවා. හරි. මේ බලන්න PS වර්ගය මෙන්න බලන්න PS වර්ගය අපි හොයාගත්තා මේ 500 කීයද 76යි PS නෙමෙයි PS වර්ගයමයි හොයාගත්තේ 576යි. එහෙනම් PS වර්ගය වෙනකොට මම දානවා 576 8 වර්ගය 64යි. එකතු කරමු 576ට 64ක් එකතු කරන්න ඕනේ. එතකොට 580යි 640ක් වෙනවා. 640ක් PQ සමානයි 640 වර්ගය එහා පැත්තට යනකොට වර්ගමූලය වෙනවා. ධන ඍණ දාන්න. ඒත් ඔයාලා දන්නවා දිගකට ඍණ උත්තරයක් එන්න බැරි නිසා මොන උත්තරයක්ද? නේද? ධනාගය තමයි සලකන්නේ. කමක් නැහැ. මේ බලන්න. හරි.
චුට්ටක් බලන්න 640කට ලියන්න පුළුවන් 64 වැඩි කිරීම 10 මේවා 11 වසර කරණි අකිල කරණි ඒ කියන්නේ මේ තියෙන සංඛ්‍යාව පූර්ණ වර්ගයේ සංඛ්‍යාවක් එක්ක ගුණ කරලා ලියනවා මේ බලන්න 640 මට ලියන්න පුළුවන් 64 වැඩි කිරීම 10 විදිහට 64 වර්ගමූලය කීයද 8යි 10 වර්ගමූලය එලෙසම තියමු අපි එහෙනම් 8යි මූල 10යි ඉස්සරහට ධන හෝ ඍණ එනවා ඉස්සරහට ධන හෝ ඍණ එනවා හැබැයි මම ලියනවා දිගක් සඳහා මෙහෙමත් ලියන්නේ ධන අගයක් තිබිය යුතුය දිගක් සඳහා ධනාගයක් තිබිය යුතුය එහෙනම් PQ සමානයි 8යි මූල 10යි සෙන්ටිමීටර් කියලා ලියනවා ඕම් ඔය උත්තරේ ගත්තට පස්සේ කැල් එක පාවිච්චි කරලා දශම වලට ගන්න. මොකද කෙටි ප්‍රශ්න වල මෙහෙම උත්තරයක් දාන්න තියෙනවා ඔයාලට. තේරුම් නැති තියෙනවා නම් සද්දලතු ඉන්න එපා අහන්න 25.298යි 25.298යි සෙන්ටිමීටර් ගාන හදාගමු ගාන හදාගමු ගාන හදාගන්න ඔය 22 21 බබාලට කියන්නේ දාලා තියෙන මම වීඩියෝ එකක් අර ඊයේ පෙරේද පන්තියේ හිටපු නැති කට්ටියට මං හිතන්නේ තරල යාන්ත්‍ර විද්‍යාව වීඩියෝ එක දාලා තියෙනවා ඒක බලලා නෝට් එක හදාගන්න ඒ වගේම ටියුට් එක දීලා තියෙනවා මම භ්‍රමණ චරිතයට ඒකේ නෝට් එක හදාගන්න ඒක වීඩියෝ එකක් දාලා දෙන්න හැබැයි මෙහෙමයි ඔයාලා උදේ පාන්දර නැගිටින්න කම්මැලිකමට මම වීඩියෝ එක දානවනේ කියලා හිතලා ඉන්න එපා ඔයාලට අමාරුම දේ තමයි ඒ දාන වීඩියෝ එක බලන්න වෙලාවක් හදාගන්න බැරි වෙන එක. ඒ නිසා ඔන්ලයින් ක්ලාස් එක තියෙන වෙලාවට සම්බන්ධ වෙන්න. මොනවා හරි බරපතල හේතුවක් හින්දා පන්තිය කට් වුණොත් විතරක් වීඩියෝ එක බලන්න. අනිත් දවසේ වීඩියෝ එක දාන හින්දා කියලා එන්න නැතුව ඉඳීද දන්නේ. ඒත් මම මේ වීඩියෝ එක YouTube එකට දාලා ඔයාලට ලින්ක් එක එවන්නේ ටිකක් පරක් වෙලා. එතකොට නේද? අස්සය ගොහින් ඉවරයි. දිලුෂ මොකද තාත්තේ තේරුණාද? ඔව් සර් තේරුණා. මං හිතන්නේ ඔයාලට දිලුෂලට පසුඳුලට එහෙම ටියුට් එක දීලා තියෙනවා. ඒ වුණාට කමක් නැහැ. ඉතින් අතින් දැන් මේක අතින් ලියන එකක් තියෙන අතින් ලියලා ඒක සම්පූර්ණ කරගන්න ගැටලුවක් නැහැ.
අනිවාර්යයෙන්ම මේ ගණිතය පාඩම් 6 සඳහා අඩුම වශයෙන් ඔයාලා ගැටලු 1000ක්වත් විසඳන්න ඕන 1000ක්වත් අනිවාර්යෙන් 1000ක්වත් හදන්න ඕන වැඩියෙන් වැඩ කරනවද ආන් එයාට තමයි සරසවි දොරටුව විවර වෙන්නේ අඩුවෙන් වැඩ කරලා තියෙනවා නම් මම නිකන් අමුතු බොරුවක් කියන්න ටිකක් ඒවට ඇත්ත ඒක හරි සාමාන්‍යයෙන් කැම්පස් යන ආසෙන් ඉඳලා මේ උදේ පාන්දර නැගිටගෙනනේ මේක ගොඩ දා ගන්න හදන්නේ ඉතින් එයාලට මතක තියාගන්න සාමාන්‍යයෙන් කැම්පස් එකට යන්න මහන්සි වෙන්න ඕන නිකම් බෑ අපි හිතමු මට හරියටම දල වශයෙන් මම කියන්නේ එහෙම කියන්න බෑ මෙච්චර පැය ප්‍රමාණයක් කියලා කැම්පස් එකට යන්න පැය 3000ක් වැඩ කරන්න ඕන කියලා හිතන්න. තමන්ගේ විෂයත් එක්ක ඒ අවුරුදු දෙක ඇතුළත පැය 3000ක් වැඩ කරන්න. මොකද ඒ වගේ දෙයක් තියෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් කැම්පස් එකට යන්න දොරටුව ඒ කියන්නේ අවස්ථාව හිමි කරගන්න නම් ඒක අනුලෝමව සමානුපාතික වෙනවා තමන් තනියම වැඩ කරපු පැය ගණනට. හරි? අවදාක්වත් වැඩ කරපු වැඩ කරලා නැති කෙනෙක් කැම්පස් ගිහිල්ලා නැහැ. ගිහිල්ලා තියෙනවා. මේ ගිහිල්ලා තියෙනවා මේ ඔය නේද? දේශපාලඥයන්ගේ එහෙම අටිනවනේ. ගිහිල්ලා තියෙනවා. එතකොට මේ දැන් හිතන්න මෙහෙම. තමන් විභාගයට මුහුණ දෙනකොට තමන් පැය 3000ක් වැඩ කරලා තියෙනවා නම් හරි කොහොමත් මෙහෙමයි කැම්පස් යනවා නම් සාමාන්‍යයෙන් අවම වශයෙන් දවසකට පැය 6ක් වැඩ කරන්න ඕනේ තේරුණාද මේ දවසකට පැය 6ක් වැඩ කරන්නේ නැති එකාට කැම්පස් යන්න බෑ හරිද ඒක ඇත්තක් හරිද එතකොට ඔයාලා කැලලකින් හදාගන්න දවසකට පැය 6යි එතකොට දවසකට පැය 6යි එතකොට අවුරුද්දට මෙච්චරයි අවුරුදු දෙකට මෙච්චරයි අවුරුදු දෙකට මෙච්චරයි කියලා වල හදාගන්න එතකොට හදලා බලන්න පැය කොච්චරක් වැඩ කරන්න ඕනද කියලා එතකොට දැන් මුලදී වැඩ කරලා නැහැ මුලදී වැඩ කරලා නැත්තම් දැන් වැඩ කරන්න ගන්නවා පැය 6 නෙමෙයි මුලින් ඉඳන් දැන් අවුරුද්දක් වැඩ කරපු නැති එකාට දෙවනි අවුරුද්ද පැය 12 ගාන වැඩ කරනවා. හරි. අවුරුදු එකමාරක්ම පිස්සු කරපු එකාට පැය 18 ගානවත් වැඩ කරනවා. හරිද? දවසට තියෙන පැය 24යි. එහෙමත් බැරි එකාට වෙන්නේ next time. හරි. හරි. පැය 3000යිනේ. එතකොට මම මේ දල වශයෙන් කියන්නේ මම ගාන හැදුවේ නැති නිසා පැය 3000යි තමන් A level ලියනකොට පැය 1000ක් නම් සම්පූර්ණ කරලා තියෙන්නේ ඒක ෆේල් කියන්නේ කැම්පස් එකට මදි පාස් වෙන්න පුළුවන් කැම්පස් එකට බෑ හරි කැම්පස් එකට බෑ එතකොට එයා ඊට පස්සේ සෙකන්ඩ් ට්‍රයි කරලා ඉතුරු පැය 2000 සම්පූර්ණ කරන්න ඕන ඌ සෙකන්ඩ් ට්‍රයි එකේ සෙකන්ඩ් ට්‍රයි එකේ පැය 1000යි සම්පූර්ණ කරන්නේ. එතකොට බෑ. ඒත් යන්න බෑ. තව 1000ක් තියෙනවනේ. එන එකට තර්ඩ් ට්‍රයි එකේ ඉතුරු පැය 1000 සම්පූර්ණ කරලා යනවා. හැබැයි තර්ඩ් ට්‍රයි එකේ ලියනකොට අවදානම වැඩි. මේ එයාලට ඉතින් නේද? අවදානම තියෙනවා. ඒ වුණාට මොකද සිලබස් මාරු වෙනකොට අනම්මන කරනකොට හින්න කතන්දරයක් වෙනවා. ඒ නිසා ඒ පැය ගාන සම්පූර්ණ කරන්න කැල්කියුලේට් කරන්න ඔයාලා අනිවාර්යයෙන්ම පුරුදු වෙන්න මේ ඒක එහෙම ඒ කියන්නේ මේ විදිහට වැඩ කරපු නැති වුණාම තමයි ඉබ්බහයි ළඟට මම සෙකන්ඩ් ෂයි එකේම ලියනවා මම ඊළඟ ස්පාරව ලියනවා ඒ Taman දන්නේ නැති වුණාට පැය ගාන සම්පූර්ණ වෙලා නැති නිසායි
එහෙම හිතන්න. පැය ගාන සම්පූර්ණ වෙලා තියෙනවා නම් තමුන් කොහොමයි කරන්නේ මේ වැට පැන ගන්න. හරි. ඉතින් ඒක ඔළුවේ තියාගන්න. ඒක තමයි ඇත්ත කතාව. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඉතින් මම උසස් පෙළ මැත්ස් කරේ මමත් ඉතින් ගියේ ඉතින් ඔය මේ ඒ පාර තමයි ඉතින් නේ අවුරුදු 3ක්ම විවාහ ගෙලිව්වා අත්දැකීමෙන් කියන්නේ මම හිතලා කියනව නෙමෙයි අත්දැකීමෙන් හරි උදාහරණ ඊගාව එක ඇඳගම් ගණකයක් තියෙන්නේ නෑ නෑ ගණ කාබයක් ඔය අතර ඉතින් එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් තියන අය ඉන්නවනේ තරහක් නෑ එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් තිබ්බහම ටිකක් මයින්ඩ් එක අවුල් යනවා මොනවාද එක්ස්ට්‍රා කරිකියුලර් ඇක්ටිවිටීස් මුදල් හම්බ කරන්න මොනවා හරි ජොබ් එකක් කරනවා නම් ඒක එකක් හරි අමතර කියන්නේ ජොබ් එකක් මොකක් හරි ගේම් එකකට වගේ අබ්බැහි වෙලා ඉන්නවා නම් හරිම තමයි ඊට පස්සේ මේ ප්‍රේම සම්බන්ධතා තියෙනවා ඉතින් මේ ඒවා පොඩ්ඩක් එහෙම මේ ප්‍රශ්න වුණාම ඒවට හිත යොමු වෙනකොට මේකට තියෙන ආසාව ටික ටික අඩු වෙනවා ඒකයි ඒ නිසා මේ උවත් බලපානවා ඔයාලා කල්පනා කරලා තමන්ගේ දෙමව්පියෝ අමාරුවෙන් හම්බ කරලා දෙන දෙයට සාධාරණයක් ඉෂ්ට කරන්න එච්චරයි 8 සෙන්ටිමීටර් 8 සෙන්ටිමීටර් මොකද කැම්පස් එකට ගියාම අවුරුදු දෙක තුනක් නෙමෙයි 3ක් 4ක් 5ක් වශයෙන් කට්ට කන්න වෙනවා. ඉතින් මේ අවුරුදු 5 3 4 තීරණාත්මකයි. ඔයාලගේ ජීවිතේ නියම කඩයිම. හරි. මෙන්න රූපසටහන දාන වෙන්නේ සම්මුඛ ශීර්ෂ දෙකක් අතර දුර සොයන්න ඕලෙවල් කාලේ ඔහොම පයිතගරස් එකක් කරේ නෑනේ සම්මුඛ ශීර්ෂ දෙකක් අතර දුර සොයන්න ඕම් ඔයාලට අවස්ථාව තියෙනවා රූපසටහන ඇඳ ගන්න හදන්න රූපසටහන ඇඳ ගන්න හදාන යන්න හරි කාට හරි සම්මුඛ ශීර්ෂ කියන එක තේරෙන්නේ නැත්නම් හොඳට පොඩ්ඩක් අහගන්න මේ තියෙන ඔය ගණකේ නම් හරි මේ තියෙන ගණකාභේ නම් හරි දැන් මේ බලන්න ශීර්ෂ තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් මුළු 8ක් තියෙනවා නේ මුළු 8ක් තියෙනවා එතකොට සම්මුඛ ශීර්ෂයක් කියලා කියන්නේ මෙන්න මෙතන එක ශීර්ෂයක් ගත්තොත්
ඒ ශීර්ෂයට සම්මුඛ වෙන්නේ මෙන්න මේ දැක්කද? ඒ කියන්නේ මෙන්න මෙයාගේ මෙන්න මේ ශීර්ෂයට සම්මුඛ වෙන්නේ මෙන්න මේකේ මෙන්න මේ යට ඉන්න මෙන්න මෙයා. මෙයාට මෙයා තමයි සම්මුඛ වෙන්නේ. ඔයාලට පුංචි උදව්වක් කරගන්න. මෙහෙම රූප සටහනක් දුන්නාම ඔයාලට පූර්ණ අයිතිය තියෙනවා සංකේත දාගන්න. නම් කරගන්න A B C D කියලා නම දාගන්න. එතකොට මම රූප සටහනක් ඔන්න බලන්න මෙන්න මෙයා ඇද වුණා. මෙන්න මෙයා AD කියන කෙනා සම්මුඛ ශීර්ෂයක්. AD කියන කෙනා සම්මුඛ ශීර්ෂයක්. තේරුණාද? AD කියන කෙනා සම්මුඛ ශීර්ෂයක්. ඉතින් ඊට අමතරව මේ පැත්තට ගන්නවා මම අර සංකේත දාගත්ත තැන අනුව මගේ A සහ D කියන කෙනා සම්මුඛ ශීර්ෂ වෙනවා. හරි? දැන් කල්පනා කරලා හොයන්න වෙයි. හදන්න ඔටුව වගේ බලවල ඉන්නේ නැතුව තමන් තනියම උත්සාහ කරන්න ඕන. හදන්න ඉක්මන් කරන්න. දැන් බලන්න මම මේ පාඩමේ ගණන් අඩුම තරමේ 50කට එහා හදනවා. අඩුම තරමේ ගණන් 50කට එහා හදන එක මේක හොඳටම පුළුවන් කරලා තමයි පස්ස බලන්න. මං හදන්නම් ගානේ ඇති වෙලා
මේ බලන්න මම ආපහු සැරයක් යා කරගන්න දැන් මේ ඝනකාභයේ පතුලේ විකර්ණයකුත් මෙන්න මෙහෙම යා කරගන්නවා මම. හරි? එතකොට මේ බලන්න A B C ත්‍රිකෝණයක් තියෙනවා. ඒක ඍජු කෝණී ත්‍රිකෝණයක්. තමන්ම හිතලා බලන්න. තමන්ම අතර ඝනකාභයක් අරන් බලන්න. පතුල මෙහෙම යා කරාට පස්සේ මෙතන තියෙන්නේ මේ ඍජු කෝණී ත්‍රිකෝණයක්. ඒකේ මම AC ව හොයා ගන්නවා. එහෙනම් ABC ත්‍රිකෝණයට පයිතගරස් දැන් අර ධන හෝරින දාන්න ඕනේ නැහැ. මොකද හේතුව මේ මම මේක ඒ ඇත්ත කතාවක් කියන තමයි ගණන් දෙකකදී කියලා දුන්නේ. දැන්ට ධන හෝරින දාන්න ඕනේ නැහැ. හරි? ධන හෝරින කියන එක දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. AC තමයි විකර්ණය වෙන්නේ. එතකොට AC වර්ගය සමානයි 8 වර්ගය ධන 5 වර්ගය. 8 වර්ගයේ ධන 5 වර්ගය. AC වර්ගය සමානයි 8 වර්ගයේ 64යි 5 වර්ගයේ 25යි. AC වර්ගය සමානයි 89යි. AC වර්ගය සමානයි කීයද? 89යි. මම ඔහොම මොකට අතර කරනවා උතන. ඊළඟට මේ බලන්න A C D කියන්නේ හොඳට කල්පනා කරලා බලන්න ACD කියන්නේ හිටගෙන ඉන්න ඍජුකෝණී ත්‍රිකෝණයක්. හිටගෙන ඉන්න ඍජුකෝණී ත්‍රිකෝණයක්. හොඳයි. ඒ කියන්නේ හොඳට කල්පනා කරලා බලන්න. හිටගෙන ඉන්න ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඒ කියන්නේ AC ආධාරකය BC ලම්බ උස AD කර්ණය හිටගෙන ඉන්න ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේක දැන් ත්‍රිමාණව අපි හිතන්න ඕන ත්‍රිමාණව. හරි. එහෙනම් ACD ත්‍රිකෝණයට පයිතගරස් එතකොට මම ලියන්න පුළුවන් AD වර්ගය සමානයි AC වර්ගය ධන DC කියලා තුනයිනේ තුනේ වර්ගය. AD වර්ගය සමානයි AD වර්ගය සමානයි AC වර්ගයම හොයාගත්තා කීයද 89යි. තුනේ වර්ගය 9යි. තුනේ වර්ගය කීයද? 9යි. තුනේ වර්ගය 9යි. 3 3ෙන් වැඩි කරන්න තියෙන්නේ. තුනේ වර්ගය කියන්නේ 3 3ෙන් වැඩි කරන්න. හරි. 89ට 9ක් එකතු කරද්දි 98යි. හරි. ස්ථානෝචිත ප්‍රඥාව පාවිච්චි කරොත් මේ බලන්න වර්ගයේ සමාන කිරීමෙන් එහා පැත්තට උඩ වර්ග මූලය වෙනවනේ. ධන ඍණ දාන්න අවශ්‍ය නැහැ. දැන් 90ට කියන්නේ 49 වාරයක් 2 කියලා අපිට ගන්න පුළුවන්. 49 වාරයක් කීයද? 2. එතකොට 49 වර්ගමූලය 7යි. එතකොට 7යි මූල කීයක් කියලා ලියන්න පුළුවන්ද? 2ක් කියලා ලියන්න පුළුවන්. 49 වර්ගමූලය 7යි 2 වර්ගමූලය ඔය විදිහට තියන්න පුළුවන්. කොහොමත් හදලා දැන් දශම වලටත් හදමු. 7යි මූල 2. 7යි මූල 2 කැල්ලකින් ගහලා ගමු බලන්න. 7 වැඩි කිරීම මූල 2. 9.8යි 9.9යි. ඔන්න අපි හදලා ඉවර වුණා ගා. එහෙනම් හදාගමු බලන්න. මං කරා. හදන්න ගාන. හදන්න ගාන.
දිලුෂ භාග්‍ය එකක් නැතුව හොඳට එක දිගට ඇහුණාද? ඔව් සර් හොඳට ඇහෙනවා සිග්නල් තියෙනවා. හරි. එහෙනම් ගාන මකනවා. ඊළඟට උදාහරණ ඊගාව එක. උදාහරණ 4. උදාහරණ 4. ලියාගමු උදාහරණ 4. ත්‍රිජිකෝණී ත්‍රිකෝණයක කුඩාතම පාදයේ දිග සෙන්ටිමීටර් 5ක් වේ. කුඩාතම පාදයේ දිග සෙන්ටිමීටර් 5ක් වේ. අනෙක් පාදය කර්ණයට වඩා සෙන්ටිමීටර් 1ක් දිගෙන් අඩුය. සෙන්ටිමීටර් 1ක් දිගින් අඩුය. ඊට කියනවා ත්‍රිකෝණයේ කර්ණයේ දිගත් නොදන්නා පාදයේ දිගත් සොයන්න. ඔයාලම රූප සටහන් ඇඳලා ගාන හදන්න ගන්න. ඔයාලම රූප සටහන් ඇඳලා ගාන හදන්න. ත්‍රිකෝණී ත්‍රිකෝණයක කුඩාතම පාදයේ දිග සෙන්ටිමීටර් 5ක් වේ. අනෙක් පාදයේ කර්ණයට වඩා සෙන්ටිමීටර් 1ක් දිගින් අඩුය. ත්‍රිකෝණයේ කර්ණයේ දිගත් නොදන්නා පාදයේ දිගත් සොයන්න. රූප සටහනක් ඇඳලා ඔයාලම හද. ඉක්මන් කරන්න.
අමාරු බබාලට උදව්වක් කරලා දෙන්නම්. මෙන්න මේ වගේ ඍජුකෝණී ත්‍රිකෝණයක් ඔයාලා ඇඳ ගන්න. එක ත්‍රිකෝණයක් තියෙන හින්දා මම මේ ABC කියලා දාන්නම්. ඔයාලා එහෙම දාලා නැත්තම් කමක් නැහැ. එහෙම දාලා නැත්තම් කමක් නැහැ. හරි. කුඩාතම පාදය මං අදපු ඍජුකෝණී ත්‍රිකෝණේ නම් කුඩාතම පාදය මෙයා 5 සෙන්ටිමීටර් නේද? 5 සෙන්ටිමීටර් කුඩාතම පාදය මෙයා. එතකොට අනෙක් පාදයේ කර්ණයට වඩා සෙන්ටිමීටර් 1කින් දිග අඩුයිලු. අයියෝ. අනෙක් පාදය කියන මේ පාදය කර්ණයට වඩා සෙන්ටිමීටර් 1කින් දිග අඩුයි කියලා කියන්නේ. මම කර්ණයේ දිග x කියලා ගන්නම්. එහෙනම් මෙයාගේ දිග x වෙන කීයද? 1යි. තේරුණාද? කුඩාතම පාදයේ සෙන්ටිමීටර් 5යි. ඒ වගේම අනෙක් පාදය මෙන්න මේ පාදය කර්ණයට වඩා සෙන්ටිමීටර් 1කින් අඩුයි. ඒ කියන්නේ කර්ණය x කියලා ගත්තොත් මොකද්ද? මෙයා x වෙන 1යි. අපෙන් අහනවා මේ AB පාදයයි කර්ණයයි දෙකම අහනවා. හරි? එහෙනම් මම ලියනවා ත්‍රිකෝණයට පයිතගොරස්. ත්‍රිකෝණයට පයිතගොරස්. හරි. කර්ණය x එතකොට x වර්ගය සමානයි මෙයා 5යි එතකොට 5 වර්ගය ධන මෙයා x ඍණ 1යි. x ඍණ 1 වර්ගය. x ඍණ මොකේ වර්ගයද? 1 වර්ගය. ඔයාලට මතකද දන්නේ x ධන y ගේ පූර්ණ වර්ගය ප්‍රසාරණය කරන්න පුළුවන් පළවෙනි එකාගේ වර්ගය ඊට පස්සේ මෙන්න මේ ලකුණ මෙතනින් දාලා මේ දෙන්නම වැඩි කරනවා වැඩි කරලා දෙකෙන් වැඩි කරනවා. එතකොට 2xy. පළවෙනි එකාගේ වර්ගය ඊට පස්සේ මේ ලකුණ දානවා ඊට පස්සේ මේ දෙන්නගේ ගුණිතය දෙකෙන් වැඩි කරන්න ඕන. ඊට පස්සේ අවසාන එකාගේ වර්ගය. එතකොට x වෙන y ගේ පූර්ණ වර්ගය මොකද්ද? ඒත් ඒකමයි මෙන්න මේ ලකුණ විතරක් මාරු වෙනවා. මෙන්න මේක මතක තියෙන්න ඕන. හරි සුළු කරමු. 5 වර්ගය 25යි. ඔන්න මේක සුළු කරන්න යන්නේ බලා ගන්න. පළවෙනි එකාගේ වර්ගය x වර්ගය. ඊට පස්සේ මේ දෙන්නව වැඩි කරන්න ඕන. x මේ ලකුණ දාලා ඉන්න ඍණ ලකුණ. ඊට පස්සේ xy 1යි වැඩි කරන්න. එතකොට x xy 1කින් වැඩි කරොත් xy. 1යි 2කින් වැඩි කරන්න. 2x. ඊට පස්සේ අවසාන එකාගේ වර්ගය කීයද? 1යි. 1 වර්ගය එකමනේ. දැන් බලන්න මේ ධන x වර්ගයේ සමාන කිරීමෙන් මෙහා පැත්තට આવොත් මේ ඍණ මේ x වර්ගයත් එක්ක මොකද වෙන්නේ? කැපිලා යනවා. ධන x වර්ගය මෙහෙට එනකොට ඍණ x වර්ගය. x වර්ගයට ඍණ x වර්ගය මොකද වෙන්නේ? කැපෙනවා. ඒ කියන්නේ මෙහා මෙහෙට දැම්මොත් කැපෙනවා කියලා තමයි මම මෙහෙම තියලා කැපුවේ. මොකද ආයෙ පියවරක් ලියන්න ඕනේ නැහැ. මේ x වර්ගයට මේ x වර්ගය කැපෙනවා. එතකොට මේ ඍණ 2x සමාන කිරීමෙන් මෙහා පැත්තට දාන්න ධන 2x වෙනවා. ඒ වගේම 25ට එකක් එකතු කරන්න. කීයද? 26යි. මේ 25ට මේක එකතු කරන්න. මම ආයෙ කියනවා ධන x වර්ගයේ මේ පැත්තෙත් x වර්ගයේ මෙයාට මෙයා කැපෙනවා. ඒයි කැපෙන්නේ. මේ ධන x වර්ගයේ මෙහෙට එනකොට ඍණ x වර්ගය වෙන හින්දා. ඒකට කැපෙනවා.
ඍණ 2x සමාන කිරීමෙන් මෙහා පැත්ත දැම්මොත් ධන 2x වෙනවා. ඒක එහෙම ලියද්දිම 25ට එකක් මම එකතු කරලා දානවා. දෙපැත්තම දෙකෙන් බෙදුවොත් x සමානයි 13ක් කියලා එනවා. එහෙනම් මම ලියනවා එම නිසා BC ඒ කියන්නේ කර්ණයේ අගය සෙන්ටිමීටර් කීයද 13යි. x ගේ අගයනේ හැවුවේ. ඒ වගේම AB වෙන්නේ x වෙන එක. ඒ කියන්නේ 13න් එකෙක් අඩු කරන්න ඕන. ඒ කියන්නේ සෙන්ටිමීටර් කීයද? 12යි. ඔන්න ගාන හැදුවා. හදා ගන්න බලන්න. සිග්නල් නෑනේ කෝඩ් එක පේන්නේ. බෝඩ් එක පේනවද? දැන් ටිකක් හරි ගියා. පස්සේ දු ඉන්නවද? පේනවද බෝඩ් එක අවුලක් නැද්ද? අවුලක් නෑද? මට නම් හොඳට පේනවා. මේක ඉතින් බලපානම් මට සාමාන්‍ය සිග්නල් 7:00 වගේ තියෙනවා. එතකොට ඔයාලගේ සිග්නල් ගොඩක් අඩුයි නම් ඔයාලට සිග්නල් අඩුයි නම් ඉතින් අමාරුයි. මේ ඔන්ලයින් ක්‍රමවේදය හරි අමාරුවෙන් ගොඩ දා ගන්න ඕනේ. වඩාත්ම සාර්ථක ක්‍රමය තමයි වීඩියෝ රෙකෝඩින් එකක් දාලා ඒ රෙකෝඩින් එක YouTube හරහා බලන්න. කොයිද බලන්නේ? ඒක හරියන්නේ නෑ සර්. බෝඩ් එක මකනවා. මකන්න එපා නම් කියන්න. මයික් ඔන් කරලා බය නැතුව ලැජ්ජ වෙන්නේ නැතුව. උදාහරණ 5. උදාහරණ 5. එකම මට්ටමේ පවතින කණු දෙකක පරතරය මීටර් 12කි. මීටර් 12කි. එම කණු දෙකෙහි උස පිළිවෙලින් මීටර් 3ක් හා මීටර් 8ක් වේ. කණු දෙකෙහි මුදුන් අතර දුර සොයන්න. රූප සටහනක් දාලා දෙන්නම්. මෙන්න තිරස් මට්ටම එකම මට්ටම මෙන්න එක කණුවක් මෙන්න අනෙක් කණුව. එතකොට මෙන්න මේ දුර මීටර් 12යි මේ එකක් උස මීටර් 3යි අනිත් එක මීටර් 8යි.
අපෙන් අහන්නේ මේ මුදුන් අතර දුර. මුදුන් අතර දුර මම එක x කියලා දාගන්නම්. ඔය x කියන අගය තමයි හොයන්න ඕනේ. x කියන අගය තමයි හොයන්න ඕනේ. ඔය ගාන ලියා ගන්න. මේ ක්ලාස් එක ගැන ඔයාලගේ යාළුවන්ට දැනුවත් කරන්න නොමිලේ ක්ලාස් එකක්. ඒකින්ද යාළුවන්ට දැනුවත් කරලා ඕනම කෙනෙක්ට සම්බන්ධ වෙන්න කියන්න කිසි ගැටලුවක් නැහැ. ඔයාලා වෙනුවෙන්මයි. ඒ නිසා අමාරුවෙන් හරි උදේ නැගිටලානේ. ඔයාලත් අමාරුවෙන් නැගිටලා මේවට ටික කරගමු කොහොමද උසස් පෙළ කොට යන්න ඕනි ඔයාලා. හොඳයි. මේ ගාන ගෙදරින් හදාගන්න. ගෙදරින් හදාගෙන එන්න මම ඊළඟ දවසේ කතා කරන්නම්. ආපහු ආය ඔයාලව හම්බ වෙන ඉරිදා පේපර් ක්ලාස් එකේදී 2021 සහ 22 ළමයි සඳහා පමණයි 23 අය ඉන්න එපා. 2021 සහ 22 ළමයිට විතරයි. ඒ නිසා මේ 21 22 ඉරිදා පාන්දර 5ට සම්බන්ධ වෙන්න 2015 පේපරේ ස්ට්‍රක්චර් පේපරේ තමයි කතා කරන්නේ. හරි. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ආයුබෝවන්. ඊළඟ දවසේ හමු වෙමු. තව සුළු මොහොතකින් මට සිග්නල් නැතුව යනවා මෙතනදී. හොඳයි. එහෙනම් සුබ දවසක්.